Gauravaniya Swamin Wahansegan Avasarai, dear brothers and sisters, to commence the Dhamma discussion, first of all, let's invite the most venerable Swamin Wahanse. අපකෙරි අනුකම්පාවෙන් යහපත් ගුණගරුක දරුවන් පිරිසක් බිහි කිරීම සඳහා අප වෙනුවෙන්ම විශේෂයෙන් පාත්ම දහම් සාකච්ඡාමය වැඩසටහන සඳහා වැඩම අවදාළ දුබයි ශ්‍රී ලංකාරාම් භාවනා මධ්‍යස්ථාන වාසී ගෞරවනීය නම කියන්නට අවසර නාමල්ගමේ විජයසීල අපගේ ස්වාමින් වහන්සේ දොහොත් මුදුනේ තබා ඉතා ගෞරවයෙන් සාදුනාද පවත්වා පිළිගනිමු. Sadhu, sadhu, sadhu. අවසරයි ස්වාමින් වහන්සේ ධම් සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා අප සියල්ලන් පංචශීලයේ පිළිපදින මෙන් අප සියලු දෙනා වෙනුවෙන් දෙපා නමද ඉතා ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු. සිල් සමාදන් වන්නට নমස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු සාදු සාදු. First of all, we would like to kindly welcome you all to the session of the Dhamma discussion known as Discover the Blessings in Life, conducted by our respectable Avasarai Atipudaniya Namalgame Vijayasila Thero. Let's firstly brush through the guidelines of this program. I would like to remind you all that this program will be held for an hour. This program is going to be run by both Sinhala
and English languages. I will be translating what Swami Vivekananda will be saying in English. I would also like to request you all to please write down if you have any questions to ask, and then we will be discussing on those points at the end of the session. Also, please do keep your mics off throughout the session to avoid disruption. I would like to humbly request you all to please keep your videos on throughout the session for better interaction. I would also like to inform you all that especially that I wouldn't be translating word by word everything Swami Vivekananda is saying, because I know that you all understand Sinhala as we have learned from our Dhampasla. Therefore, my Dhamma friends, I will just be giving the brief idea on what Swami Vivekananda is saying, just so you will all understand further. We would also like to inform you all that we did have a session last week as well, but it didn't go publicly because we wanted to see how the session would flow and just to get a clear idea about it. We did discuss about a few very important matters though, such as how to reply to someone who is of another religion when they ask us on who is Lord Buddha, and also from where our Lord Buddha protects and heals us from. Swami Vivekananda, shall we please remind our Dhamma friends about this? අවසරයි ස්වාමීන් වහන්සේ, අපි ගිය සතියේ සාකච්ඡා කරපු දේවල් පිළිබඳව ටිකක් මතක් කර දෙමු නේද ස්වාමීන් වහන්සේ? ඊළඟ සරණයි අපේ දුවලා පුතාලා හැමදෙනාටම. ගිය සතියේ අපි මේ දහම් සාකච්ඡාව ආරම්භ කළේ. ඉතින් ගිය සතිය ආරම්භ කරනකොටම අපේ දරුවන්ට අපි කියලා දුන්නා මේ දහම් සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ මොකක්ද කියන කාරණාව. විශේෂයෙන්ම අපි අරමුණු කරන්නේ මේ ඩුබායි දේශයේහි විශේෂයෙන්ම දහම් පාසලෙන් ඉවත් වෙලා යන දරුවෝ ඊට පස්සේ සමාජයේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙනකොට නොයෙක් රටවල් වල යනකොට ඒ වගේම ළමාවිය ඉක්මවලා ඔයාලා වැඩිහිටි වියටපත් වෙනකොට ඔයාලගේ ජීවිතයේ මුණ ගැහෙන යම් යම් ප්‍රශ්න ගැටලු මෙවුවා පිළිබඳව අපේ ආගමට අනුකූලව අපේ දහමට අනුකූලව සාකච්ඡා කරලා ඒවට යම් යම් විසඳුම් සොයා ගන්නට කෙරෙන දහම් සාකච්ඡාවක් වගේම අපි හැමදෙනාටම දහම් පාසලෙන් පස්සේ මේ වාගේ අරමුණකට මේ දෙහැමි අරමුණකට එකට එකතු වෙලා කටයුතු කරන්න ලැබෙන අවස්ථාවක් ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම මේ දුවලා පුතාලා හැමදෙනාම මේ ආගම දහම කියන තැනක එකට එකතු වෙලා ප්‍රායෝගිකව යම්කිසි දෙයක් කරන්නට එකට එකතු වෙලා කතා බහ කරන්නට සාකච්ඡා කරන්නට අවස්ථාවක් හදලා දෙන එකත් මේ දහම් වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වුණා. ඉතින් මෙන්න මේ වාගේ ඔයාලට එදිනදා ජීවිතේ පෞල් පරිසරේ ඒ වගේම ඉස්කෝලවල ඒ වගේම සමාජයේදී මුණ ගැහෙන නානාවිද ಜಾති ආගම් කුල මල ඇති යාළුවෝ ඒ වගේම වැඩිහිටියෝ මෙයාලා ආශ්‍රය කරනකොට මෙයාලත් එක්ක කටයුතු කරනකොට ඔයාලගේ ජීවිතවලට යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒවත් සාකච්ඡා කරගෙන මේ දහම් වැඩසටහන තුළ හොඳ දරුවෙක් ਸਰව සම්පූර්ණ දරුවෙක් බවට පත් වෙලා අනාගත ජීවිතය දැහැමින් ඒකාලෝක කරගන්නේ කොහොමද? ඔයාලගේ ඉලක්කයන් කරා යන ගමනේදී එන බාධක ජය ගන්නට මේ දහමින් අපට ලබා ගන්න පුළුවන් උපකාර මොනවද කියන මෙන්න මේ කාරණා සියල්ලම එකට එකතු කරලා මේ දහම් සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි හැමදෙනාම සාකච්ඡා කළා පහුගිය දේශනාවේ අපේ දුව අහපෝ ප්‍රශ්නයකට අනුව ඔයාලගේ ජීවිතවල බොහෝ සෙයින් අනිත් ආගම් වල අයත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙන හින්දා
බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා වෙන ආගමක කෙනෙක් ඇහුවොත් ඒ අයට තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට ඒක පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියන කාරණාව අපි ගිය දේශනාවේදී සාකච්ඡා කළා. මම හිතන්නේ ගිය දේශනාවට සහසම්බන්ධ වුණු දරුවන්ට මතක ඇති කොහොමද අපි බුදුරජාණන් වහන්සේ වෙන ආගමක කෙනෙකුට හඳුන්වලා දෙන්නේ කියන කාරණාව. එහෙම ඒක ආපහු අපට මතක් කරන්න පුළුවන් දරුවෙක් ඉන්නවද කවුරු හරි? What Swamin Mansi is saying that last week's program we talked about how to reply to someone who is of another religion if they ask us on who is Lord Buddha. So I think most of the people who are there are here. So if any of you would like to answer and tell in your own words, please do raise your hands. අවසරයි ස්වාමින් වහන්සේ. ඔබදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි වගේ මිනිස්සෙක් මනුස්ස ජීවිතයක් ගත කරේ. එයා අපට වඩා ගොඩාක් දැනුමක් තිබිච්ච මිනිස්සෙක්. අපි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා මොකද්ද හරි පාර මොකද්ද වැරදි පාර කියලා. බුදුරජාණන් වහන්සේ පෙරණම් පාන කලින් කිව්වා එයාගේ ශරීරය තමයි මැරෙන්නේ. එයාගේ ධර්මය කවදාවත් මැරෙන්නේ නැහැ. ඒක ගොඩක් කාලයක් තියෙනවා. ඒකින්ද අපි ධර්මය ගැන අවබෝධ කරනකොට බුදුරජාණන් වහන්සේ අපේ ගාව ඉන්නවා කියලා අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ ධර්මයෙන් හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා කියලා අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔව් පුතාගේ උත්සාහය හොඳයි. ගොඩාක් වටිනවා. හැබැයි තව ටිකක් අපි ඕක විස්තර ඇතුව මම තව කාරණා ටිකක් ඕකට ඇතුළත් කළා. තව කෙනෙකුට පුළුවන්ද ඒ කාරණාව තව ටිකක් පැහැදිලි කරලා කියලා දෙන්න. අනිත් එක අපි දැන් ඉංග්‍රීසි භාෂාව හසුරවනකොට බුදුරජාණන් වහන්සේව හඳුන්වන්න ඕන තැනකදී he කියලා හරි his කියලා හරි him කියලා හරි හඳුන්වුවත් සිංහල භාෂාවේදී අපි බුදුරජාණන් වහන්සේ එයා මෙයා කියන වචන වලින් හඳුන්වන්නේ පුතේ. ඒක හොඳයි. ඔයාලා හැමදෙනාම මේක දැනගන්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේව හඳුන්වන හැම වෙලාවකම අපි උන් වහන්සේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන වචනයම බොහෝම ගෞරවයෙන් භාවිතා කරන්න ඕනේ. තේරුණා නේද පුතාලට? ඒකත් හැමෝම මතක තියාගන්න. එදිනදා ජීවිතේ මොනම තැනකදීවත් බුදුරජාණන් වහන්සේට අපි අර සාමාන්‍ය කෙනෙකුට හඳුන්වන විදිහට එහෙම හඳුන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ ගොඩාක් ගෞරවයෙන්, ගොඩාක් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් උන්වහන්සේව හඳුන්වන්න ඕනේ. තව කවුරු හරි පුතෙක් ඉන්නවද දුවෙක් හරි ඒ කාරණය තව චුට්ටක් පැහැදිලි කරලා කියලා දෙන්න? Is there anyone else who would just like to add on what our Sanugamalgi has wonderfully said? It's okay, you guys can tell it in your own words. Fine. Yes, Raminangi? අවසරයි ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකතම උතුම්ම කෙනෙක්. උන්වහන්සේ දේශනා කරා හරි විදියයි වැරදි විදිය කියලා. උන්වහන්සේ පිරිනිවන් පෑවෙන එනකොට කියලා දුන්නා ධර්මය කවදාවත් බුදුරජාණන් වහන්සේ කවදාවත් පිරිනිවන් වෙන්නේ නැහැ. ධර්මය හැමදාම තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට උන්වහන්සේගේ භෞතික ශරීරය පිරිනුවන් පෑවට උන්වහන්සේගේ ගුණ කඳ, උන්වහන්සේගේ ශක්තිය, උන්වහන්සේගේ කරුණාව ධර්මයේ තුල සදාකාලිකවම විරාජමානයි කියලා, සදාකාලිකවම ලෝකේ පවතිනවා කියලා නේද?
දයේ දුවටත් ගොඩාක් පිං. ඉතින් ඒ දුවත් ලොකු උත්සාහයක් දරුවා ගොඩාක් වටිනවා. අන්නේ උත්සාහය තුළින් තමයි අපි දියුණු වෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ වැරදි හදාගන්න අඩුපාඩු හදාගන්න ඉදිරිපත් වීම ගොඩක් වටිනවා. ඉදිරිපත් වීම තුළ තමයි අපේ ජීවිතේ දවසින් දවස ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඔයාලා හැමදෙනාම නිශ්ශබ්දව ඉන්න නැතුව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනේ. මොකද දැන් ඔයාලා අපි ඔක්කොම පුංචි දරුවෝ ටිකක් ඉන්නේ. ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. නේද? හැමෝම මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය මූණු ටික දැක්කහම වුණ අඳුරන කට්ටියක් ඉන්නේ. ඒ හින්දා ඕන කෙනෙකුට කැමති දෙයක් Tamanට පුළුවන් විදිහකට මේකට ඉදිරිපත් කරන්න පුළුවන් ඈ. හොඳයි එහෙමනම් මං පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්. බුදුරජාණන් වහන්සේව හඳුන්වනකොට අපි කොහොමද හඳුන්වන්න ඕනේ කියන කතාව. පුතාලට අපේ හිමාශදුවට මතකද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් දුවම කියන්න බලන්න කොහොමද කියලා හඳුන්වන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. If we are going to tell our friends that Lord Buddha passed Sara Asankya or million years and came to our world to teach us his knowledge, our friends won't understand about it. We can tell them that Lord Buddha was born through a mother, same like us, human, and he lived with people and understood absolute pure knowledge of this life in Sansara. We also treat our Lord Buddha as the most powerful, grateful, worshipful, like no one else in this whole entire world. In addition to that, we trust Lord Buddha than anyone because we know that he knows entirely about everything. Not only that, we consider that all gods are under the refuge of our Lord Buddha. When Lord Buddha was in his final moments, he has stated that the only thing that will fade away is his physical presence, but never his Dhamma. He also said that the power of his knowledge, quality, and Dhamma, as Dhanuminangi and Sangamali said, will last forever. So, we could get much needed help that we are all in thirst for from the almighty power of our Lord Buddha. When we focus on the Dhamma, Lord Buddha's guidance will help us to live peacefully. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන විදිහට අන්‍යාගමික කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාලගේ වචන ටික අරගෙන තමයි අපිට බුදුරජාණන් වහන්සේ එයාලට හඳුන්වන්න වෙන්නේ. ඒක තමයි මම මුලින්ම ඔයාලට මතක් කළේ. අපේ දුව හොඳයි ඒක හොඳට මතක් කළා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ඉහළම දිව්‍ය ලෝකෙක ඉඳලා. දැන් සාරාංශකයේ කල්පලක්ෂ ගණන් පාරමී පිරුවා කිව්වට එයාලා දන්නේ නැහැ නේද පුතේ? ඒ නිසා එයාලට තේරෙන විදිහට අපි කියන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉහළම දිව්‍ය ලෝකෙක ඉඳලා මිනිස් අම්මා කෙනෙක් හරහා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සු අතර ටික කාලයක් ඉඳලා මේ ලෝකයේ තියෙන පරම සත්‍ය මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අවබෝධ කරගෙන උන්වහන්සේ මේ ලෝකෙහි ਸਰව බලධාරී උතුමෙක් බවට පත් වෙලා මේ ලෝකයේ සියලු දෙනාගේ දුකට පිහිට වුණු දුකෙන් නිදහස් වෙන්න මාර්ගය පෙන්නපු මහා පුදුම ගුණ ඇති ਸਰව සම්පූර්ණ ਸਰව බලධාරී උතුමෙක් කියන බව එයාට කියලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවම් පාලා නිසා ඔයාලට පිහිට වෙන්නේ කොහොමද කියලා. අපි එදා එහෙම කතා කළා නේ පුතේ. බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවම් පහලා අපේ දෙවියන් වහන්සේ නම් ස්වර්ගයේ ඉඳලා අපට පිහිට වෙනවා. ඔයාලගේ බුදුරජාණන් වහන්සේ කොහොමද ඔයාලට පිහිට වෙන්නේ කියන ප්‍රශ්නේ. අන්න එහෙම ඇහුවොත් හදිසියේ කවුරු හරි ඒ වෙලාවට අපි පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පිරිනුවම් පෑයි උන්වහන්සේගේ භෞතික ශරීරය විතරයි.
උන්වහන්සේගේ ਸਰව බලධාරී බව, උන්වහන්සේගේ ਸਰව ගුණකද, උන්වහන්සේගේ මහා කරුණාව, උන්වහන්සේගේ බුදු ගුණ මේ සියල්ලම උන්වහන්සේගේ ධර්මයේ තුල තැම්පත් කරලා තියලා සදාකාලිකව ලෝකේ පවතින්න තියලා තමයි උන්වහන්සේ පිරිනුවම් පෑවේ. ඒ නිසා තමයි අපි මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ. ඒ ධර්මය තුල තියෙන ඒ ගුණයට අපිට පිහිට වෙන්න පුළුවන්. මෙහෙම ඒ අයට අපි මේක පැහැදිලි කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ ධර්මයේ සජ්ජායනා කරන්නේ. ඒ නිසා තමයි අපි ධර්මයේ ඉගෙන ගන්නෙ. ඒ නිසා තමයි මේ ධර්මයේ අපි අපේ ජීවිතවලට එකතු කරගෙන ඒ ධර්මයේ අනුව පිළිපදින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තුල ජීවමානව වැඩ ඉන්න හින්දා. මෙන්න මේ කතාව අපි ගිය සතියේ මේ කාරණය සාකච්ඡා කළා. පුතාලා කාට හරි ඔය කියන කාරණා දෙක ඇතුලේ දැන් අපි අද මේ සාකච්ඡාව ඉදිරියට අරන් යන්න ඉස්සර වෙලා ඔය කියපු කාරණා දෙක ඇතුලේ මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තැනක් සැක තැනක් විමසිය යුතු තැනක් නොතේරුණු තැනක් තියෙනවා නම් පුතේ අහන්න පුළුවන්. When thinking about these both points that we have discussed just now and also last week as well, if you have any questions regarding this, please do raise your hand so we can give you an opportunity. I would also like to take this time to tell you all to please send any of your questions to the WhatsApp group that we have created so we can talk about them in the future sessions and solve them. Please raise your hands. සමහර වෙලාවට ඔය ප්‍රශ්නේදී ඔයාලට ඇත්තටම ඉස්කෝලවල එහෙම කටයුතු කරනකොට සමාජ කටයුතු කරනකොට ඔය කියන ප්‍රශ්නයේදී ඔයාලත් සමහරලාවට මුහුණ දීලා ඇති ප්‍රායෝගිකව ඇත්තටම. ඉතින් එහෙම මුහුණ දුන්න අවස්ථාවක ඔයාලා හිර වුණු තැනක්. එහෙම ප්‍රශ්නයක් වෙච්ච තැනක් තියෙනවා නම් ඔයාලට ඒක විසඳ ගන්න පුළුවන්. අහන්න පුළුවන්. You all need not be shy because we all know that we have our most venerable Swamin Wanse, who is very kind here, and we can ask any of our questions and get Dhamma-related answers to it. So please do raise your hands. Yes, Sandhyamalli. අවසරයි ස්වාමීන් වහන්සේ මට ඉහළම දිව්‍ය ලෝකේ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් පුතේ ඉහළම දිව්‍ය ලෝකේ දැන් මේක දැන් වෙන ආගම් වල අය පුතේ අපි වාගේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර අපායවල මෙව ගැන දන්නේ නැහනේ. එතකොට එයාලා දන්නේ එක දිව්‍ය ලෝකයක් ගැන කොහේ හරි මනුස්ස ලෝකයට නොපෙනෙන ගොඩාක් උඩ ඈත තියෙන ඒ අය අදහන දෙවියන් වහන්සේ වැඩ ඉන්න මොකක් හරි ලොකු දිව්‍ය ලෝකයක් පිළිබඳ තමයි එයාලා දන්නේ. ඉතින් ඒ නිසා තමයි මොකද ඒ අයගේ පිළිගැනීමක් තියෙනවා මනුස්ස ලෝකෙට ඒ කියන දෙවියන් වහන්සේ ගාව ඉඳලා ආපු කෙනෙකුට විතරයි මිනිස්සුන්ට පිහිට වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට තමයි ਸਰව බලධාරී බවක් තියෙන්නේ. එයාලා වශයෙන්හි තමයි ලෝකේ පවත්වන්නේ. එයාලා තමයි මේ ලෝකේ මිනිස්සුන්ට හැමදේම කරන්නේ. සැප දෙන්නේ, දුක් දෙන්නේ, ඊළඟට මිනිස්සුන්ගේ ජීවිත පාලනය කරන්නේ. මේ ඊර සතු ග්‍රහ තාරකා මෙවුවා මැව්වේ ඒ දෙවියන් වහන්සේ කියන බවක් ඒ අය විශ්වාස කරනවා. අපි ඒවට දොස් කියන්නේ නැහැ. මොකද එයාලගේ විශ්වාසය අනුව ඒක එයාලගේ ආගම. එතකොට නමුත් බෞද්ධයෝ හැටියට පුතේ අපි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මේ විශ්වයම අතමුලක්සේ ඒ කියන්නේ මේ විශ්වයම උන්වහන්සේගේ අතට ගත්තු නෙල්ලි ගෙඩියක් අපි එහාට මෙහාට හරව බලනකොට ඕන දෙයක් බලන්න පුළුවන් ඒකේ. ඒ වාගේ මේ මුළු විශ්වයම බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක්කා. දැකලා උන්වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම අපායවල් 4ක් තියෙනවා. මනුස්ස ලෝක 4ක් තියෙනවා. මතක තියාගන්න අපි ඉන්නේ එක මනුස්ස ලෝකයක් විතරක් නෙමෙයි සමාන්තරව තවත් සමාන්තර තලයක තව මනුස්ස ලෝක 3ක් තියෙනවා. අපි එකත් 4යි. එක සක්වලක මනුස්ස ලෝක 4ක් තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 15ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. එතකොට මම ඉහළම දිව්‍ය ලෝකේ කියලා පුතේ හැඳින්නුවේ
ලෞතර බුදුරජාණන් වහන්සේලා බුදු වෙන්න එන්නේ තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා. දැන් ඔයාලා අහලා තියෙනව නේද? වෙස්සන්තර ආත්ම භාවයෙන් උන්වහන්සේ දරෝ දන් දීලා ඒ පාරමිතා පුරලා වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත වෙලා ගිහින් තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියන දිව්‍ය රාජයා නමින් ඉපදුනා. ඉපදිලා ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා තමයි කාලය, දීපය, දේශය, කුලය, මව් කියන මේ පංච මහා විලෝකණය සිදු කරලා ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා තමයි මහා මායා දේවීන් වහන්සේගේ කුසට වැඩියේ. එතකොට පුතේ ඉහළම දිව්‍ය ලෝකේ කියලා මම හැදුන්නේ ඔය තුසිත දිව්‍ය ලෝකේ. හැබැයි තුසිත දිව්‍ය ලෝකෙට ඉහළිනුත් තව දිව්‍ය ලෝක තියෙනවා. එතකොට දැන් වසවර පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ පරිනිම්මිත දිව්‍ය ලෝක මෙවුවා ඊට ඉහළින් තියෙන තව දිව්‍ය ලෝක. ඊට ඉහළින් බ්‍රහ්ම ලෝකත් තව තියෙනවා. දැන් අන්‍යාගමික අයට ඕක තේරෙන්නේ නැහැ නේ පුතේ. ඒ නිසා තමයි මම ඉහළම දිව්‍ය ලෝකයක් කියලා අදහස් කළේ. පුතාගේ උත්තරේ කියන්නේ ප්‍රශ්නයට උත්තරේ හම්බුණාද නැත්නම් තව ප්‍රශ්නයක් ආවද ඒක ඇතුලේ? නැහැ ස්වාමීන් වහන්සේ මට තේරුණා. හොඳයි. Thank you, Sudhimali, for asking that question. It was a very good question. Thank you. Swamin Wanse, I have a question now. There are a lot of religions in this world, but we have heard that Buddhism is not a religion and that it is an appearance, or we can say a philosophy. So Swamin Wanse, why is Buddhism not a religion? Avasarai Swamin Wanse, loke vividha agam තියෙන බව අපි හැමෝම දන්නවා. එහෙත් අපි අහලා තියෙන විදිහට බුද්ධාගම කියන්නේ ආගමක් නොවේ. දර්ශනයක් පමණයි. එතකොට ස්වාමීනි බුද්ධාගම දර්ශනයක් වෙන්නේ කොහොමද? ඔව් හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ අපේ දරුවෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ අපි අදහන්නේ අපි අනුගමනය කරන්නේ මොන වගේ දෙයක්ද කියන එක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. අපි සමහර වෙලාවට පුතේ මේ බුදුදහමට ආගමක් කියලාත් හඳුන්වනවා. බුද්ධ ආගම කියලා හඳුන්වනවා. සමහර වෙලාවට මේකට අපි දර්ශනයක් කියලාත් හඳුන්වනවා. මෙහෙම ආගමක් කියලා හඳුන්වන්නත් දර්ශනයක් කියලා හඳුන්වන්නත් ආගමක සිදුවෙන සමහර දේවල් සිදුවෙන නිසාත් දර්ශනයක සිදුවෙන සමහර දේවල් සිදුවෙන නිසාත් අපි මේ වචන දෙකෙන්ම මේ බුදුදහම හඳුන්වනවා. හැබැයි මතක තියාගන්න බුදුදහමේ ආගමික ස්වરૂපයක් ඇත්තේම නැහැ. මම මේ ගැන ඉදිරියට ඔයාලට හොඳට තේරෙන්න කතා කරනවා. මේක අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕනේ. බෞද්ධයෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ තමන්ගේ ආගමේ මූලික સિદ્ધාන්තය ගැන. අපේ මේ බුදුදහම කිසියම් ආකාරයක් නිසාවත් පුතේ ආගමක් වෙන්නේ නැහැ. ආගමක තියෙන මූලික સિદ્ધාන්ත මොකවත් අපේ බුදුදහමේ නැහැ. අපේ බුදුදහමේ සම්පූර්ණයෙන්ම මේ විශ්වයේ තියෙන සත්‍ය දර්ශනයක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සර වෙලාවම අපි දැනගන්න ඕනේ ආගමක් කියලා කියන්නේ මොකක්ද කියලා. ආගමක මූල ධර්ම මොකක්ද? સિદ્ધාන්තය මොකක්ද කියලා. ඊළඟට තමයි අපි දර්ශනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ දෙකම දැනගත්තාම ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි ඒකාන්තයෙන් මේක දර්ශනයක් කියලා. ඇයි? ඒ නිසා තමයි මේ ලෝකේ තියෙන අනිත් හැම ආගමක්ම විද්‍යාවත් එක්ක ගැටෙන්නේ. නමුත් බුදුදහම හැම වෙලාවෙම විද්‍යාවත් එක්ක සංසන්දනය වෙමින් ඔප්පු වෙන්නේ මේ බුදුදහම ආගමක මූල ධර්ම මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි නිසා. What Swamin Wanse is trying to explain us is that first of all, before jumping into knowing if Buddhagama is philosophy or religion, we must know what a religion is and what a philosophy is. A religion is a belief in and worship of a superhuman controlling power, especially a personal god or gods, like there's always a leader or a person whom everyone follows and obeys. එතකොට පුතේ අපි ආගමක් කියන්නේ මොකක්ද කියන එක දැනගමු ඉස්සර වෙලා.
ඔයාලා කියන්න බලන්න මොකක්ද ආගමක් කියලා කියන්නේ? දැන් බුදුදහම ගැන නෙවෙයි අපි කතා වෙන්නේ. මොකක්ද ආගමක් කියන්නේ ඔයාලා දකින විදිහට කාටද ඒ පිළිබඳ යමක් කියන්න පුළුවන්? ආගමක් කියලා කියන්නේ මොකක්ද? අපි කතා කරලා බලමු ඔයාලගේ අදහස් ටිකත් එක්ක. Just in your simple words, if someone can explain to us on what is a religion, please do raise your hand. Yes, Rani Minangi? අවසරයි ස්වාමීන් වහන්සේ. ආගමක් කියන්නේ විශ්වාසයක්. අපි විශ්වාස කරන කරුණු කීපයක්. ඔව්. ඔව් හොඳයි. දුවගේ ඒ ආගමක් සම්බන්ධ ලොකු අදහසක් කියවුණා. හැබැයි ඔయిత වැඩිය ලොකු ගැඹුරු સિદ્ધාන්තයක් මේ ආගම කියන එක ඇතුලේ තියෙනවා. නමුත් කමක් නැහැ. ඒ ආගම කියන එකේ එක පැත්තක් අපේ දුව කිව්වා මේ ආගමක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් පිළිබඳව කරන විශ්වාසයක්, ඇදහිීමක්. දැන් මිනිස්සු ඉස්සර ගස් ගල් ඇදහෙව්වේ නේද? ගස් ඇදහෙව්වා, ගල් ඇදහෙව්වා, ඉර ඇදහෙව්වා, සඳු ඇදහෙව්වා. ඒවා පිළිබඳ ලොකුවට විශ්වාස කළා. ඒ වගේම අපිට සැප දුක ලබලා දෙනවා කියලා විශ්වාස කළා. විශ්වාස කළා ඒවා අදහෙව්වා එක ක්‍රමවලට. ඒවට පුද පූජා පැවැත්වුවා. ඉතින් අන්න එහෙම යම්කිසි දෙයක් පිළිබඳ කරන විශ්වාසයක් ආගමක් කිව්වා. හොඳයි ඒ දුවගේ අදහස. තව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? Anyone else would like to add on? ඔබදී. Yes, Malvi. මගේ වචන වලින් මං හිතන්නේ ආගමක් කියන්නේ මේ අපි බිලීව් කරන කාගේ හරි නැත්නම් නිකන් ගෝඩ් කෙනෙක්ගේ හරි හැබැයි අපි ඒක කරන්නේ අපේ ෆියර් එක මේ රිලීව් වෙන්න ඊට පස්සේ ඉතින් ඒ ගෝඩ් ගේ මේ අපි මේ බිලීව් කරනකොට අපේ ෆියර් එක යනවා ඒකයි අපි මේ සැලෙනවා ඒකයි අපි මේ වර්ෂිප් කරන්නේ ඒ ගෝඩ්. ඔව් එතකොට පුතා කියපු කතාවත් ඇත්තටම හොඳයි. ඒකත් ආගමක තියෙන එක ස්වરૂපයක් තමයි. අපි කවුරු හරි දෙවි කෙනෙක් හරි කවුරු හරි ਸਰව බලධාරී කෙනෙක්ව විශ්වාස කරනවා. ඊට පස්සේ විශ්වාස කරලා අපි එයාව අදහනවා නැත්නම් එයාට කන්නලව් කරනවා. එහෙම නැත්නම් යාඥා කරනවා. එතකොට අපේ හදවතේ තියෙන දුක නැති වෙනවා කියලා. අපේ හිතේ තියෙන බය නැති වෙනවා කියලා. අපට යම් විදිහේ උදව් උපකාර ලැබෙනවා කියන නේද මානසිකත්වයකින් අපි ඒ දෙවියන් වහන්සේට යම් පුද පූජා කරනවා අදහනවා යාඥා කරනවා මේ දේවල් කරනවා ඒකත් ආගමක තියෙන එක ස්වરૂපයක් තමයි මේ දැන් දරුවෝ කියන හැම එකෙන්ම එක පුංචි સિદ્ધාන්තයක් කියවෙනවා හැම වෙලාවකම කාටද කියන්න පුළුවන් ඒක ස්වාමීන් වහන්සේ මං හිතන්නේ හැම එකීම කියන්නේ ජීවිතයේ දුකයි කියලා. ඔයාලගේ ජීවිතයේ දුකයි දැත්තටම. ටිකක් දුකයි ටිකක් එච්චරට නෑ හැබැයි. ඔය ඉතින් අම්මා තාත්තා ඉන්න කල නම් ජීවිතේ දුක වෙන එකක් නෑ. නේද? අම්මා තාත්තා නැති දවසක තමයි ඔයාලට තේරෙන්නේ. ඔව් පුතේ කියන්න බලන්න අපේ මෙදුව. Yes, Nangi. ජය ස්වාමීන් වහන්සේ මං හිතන්නේ කට්ටිය වර්ෂිප් කරන්නේ වගේ කරන්නේ බය නැති වෙන්නයි අර ගොඩට බය නිසා. ඔව් ඒකත් හොඳ තැනක්. ඒ දුව මතක් කළේ. සමහර අය දෙවියන් වහන්සේට බයයි. ඒ බය නිසා බය ප්‍රධාන තැනක් අරගෙන ආගමක් හදනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේට තියෙන බය නිසා මිනිස්සු ඒ පැත්තට යොමු වෙලා කටයුතු කරන බවක් තියෙනවා. එහෙම එක්කුත් ආගමක තියෙනවා. බයක් තියෙනවා ආගමක. බලන්නකෝ දේවාලයකට ගියාමනේ ඔය දේවාල දෙවියෝ ගාවට එහෙම ගියාම මිනිස්සු බය කරලා තියෙනවා. දැන් මේ බුදුදහමේ ගොඩක් වෙලාවට පුතේ දැන් මිනිස්සු පව් කරන්නේ ආගමානුකූලව ඉන්නේ නැත්තේ. දැන් ඔයාලා දැක්කහම මේ බෞද්ධ ආගම අදහන ගොඩක් අය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අවවාද අනුශාසනා ලොකුවට පිළිපදින්නේ නැහැ. දැන් සමාජයේ දිහා බලපුවම ඔයාලට ඒක තේරෙනවනේ. ඇයි
බය කියන එක නෑ මේක ඇතුලේ. බය කරලා නෑනේ. ඔයාලා මේ දේ කළේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මෙහෙම දඩුවම් දෙනවා කියලා බය කරලා නැහැ. මේ බුදුදහම ඇතුලේ බය කියන එක නැහැ. හැබැයි නැතුවත් නෙවෙයි. ඒක තියෙන්නේ ඔය ආගමක තියෙන ස්වરૂපයෙන් නෙවෙයි. මම ඒකත් ඉදිරියට ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඒ දුව මතක් කරපු තැනත් හොඳයි. ආගමක මෙන්න මේ බය කියන එකත් එක સિદ્ધාන්තයක්. ඔව් පුතේ. අවසරයි ස්වාමීන් වහන්සේ. හැම ආගමක කියන්නේ හරි වැරදි මොකද්ද කියලා? ඔව් බොහෝ ආගම්වල හරි වැරදි මොකක්ද කියලා ඒ දර්ශනයට අනුරූපීව පෙන්වලා දීලා තියෙනවා. ඔය එහෙම ස්වરૂපයකුත් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒක ආගමක ස්වરૂපයක්. ආගම් වල එහෙම එකක් තියෙනවා. හැබැයි එයාලා මේ දර්ශනයක ස්වરૂපේ නෙවෙයි ඒක පෙන්වලා තියෙන්නේ නේද? මේ දේ කළොත් මෙහෙම දඩුවම් ලැබෙනවා. මේ දේ කළොත් දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක තරහ වෙනවා. එහෙම නැත්නම් ඔයාලට දඩුවම් දෙනවා. කියන තැනක තමයි හරි වැරදි පෙන්නලා තියෙන්නේ. හොඳට බලන්නකෝ ආගමක එහෙම බවක් තියෙනවා. හොඳයි මම එහෙනම් දැන් අපේ දුවල පුතාලට කියලා දෙන්නම් මේ ආගමක තියෙන સિદ્ધාන්තය හොඳට අහගන්නකෝ. පුතේ ආගමක ඔයාලා ඔය අපට විස්තර කරලා කියපු හැමදේම එකට එකතු කරලා ගත්තාම ආගමක තියෙන ස්වરૂපය තමයි ඒ හැම ආගමකම යම්කිසි තමන්ගේ ජීවිතේ පාලනය කරන තමන්ට සැප දුක ලබලා දෙන යම්කිසි බලයක් තියෙන ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවා. අපි කියමු දෙවියන් වහන්සේ කියලා. දෙවි කෙනෙක් හරි එහෙම නැත්නම් කවුරු හෝ ਸਰව බලධාරී කෙනෙක් ඉන්නවා ඒ ආගම්වල. ඕනම ආගමක බලන්න. එහෙම කෙනෙක් ඉන්නවා. එතකොට එයාලා විශ්වාස කරන්නේ ඔය කියන ਸਰව බලධාරී කෙනා තමයි අපේ ජීවිතවලට සැප දෙන්නේ, අපේ ජීවිතවලට දුක දෙන්නේ, අපි කවුද මුණ ගැහෙන්නේ, කවුද මුණ නොගැහෙන්නේ, අපිට කවුද අහිමි වෙන්නේ, අපි කවුද මැරෙන්නේ, අපි කවදාද උපදින්නේ, කවදාද මැරෙන්නේ, මෙව තීරණය කරන්නේ ඒ කෙනා කියලා. එතකොට ඒ කෙනාව සතුටු කළොත් අපට හොඳ දේවල් එයා ලබලා දෙනවා. ඒ කෙනාගේ හිත රිදෙව්වොත් අපට දඩුවම් ලැබෙනවා. මෙන්න මේ කියන තැනකදී ඒ කෙනාගේ හිත සතුටු කරලා යම් යම් පුද පූජා ආදිය පවත්වලා දැන් ඒකනේ සමහර අය පෙරලි යනවා දෙවියන් වහන්සේ ගාව. සමහර අය ඇඟේ කටු ගහගෙන ඔට්ටු වෙනවා. සමහර අය ගිනි පාගනවා. සමහර අය ඇඟට ගිනි තියා ගන්නවා. ඇයි මේ ඒ කියන දෙවියන් වහන්සේ කියන කෙනාව සතුටු කරන්න. ඒ ਸਰව බලධාරී කියන කෙනාව සතුටු කරන්න. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න. තමන්ගේ ශ්‍රද්ධාව ඔප්පු කරන්න. ඒ කෙනාට. ඇයි ඒ ඔප්පු කරන්න හදන්නේ? එයාගේ හිත සතුටු කරන්න. හිත සතුටු කරලා තමන් බලාපොරොත්තු වෙන දේවල් එයාගෙන් ලබා ගන්න. තේරුණාද? මේ හැම ආගමකම තියෙන්නේ ඔන්න ඔය කියන સિદ્ધාන්තේ. එතනදී අපට කරන්න දෙයක් නැහැ. ශ්‍රාවකයාට කරන්න දෙයක් නැහැ. ශ්‍රාවකයාට බලයක් නැහැ. ඒ කියන්නේ ඕනම ආගමක් අදහන කෙනාට බලයක් නැහැ. ඒ ආගමේ ප්‍රධාන කෙනාට තමයි බලය තියෙන්නේ. ආගම අදහන අයට කිසිම බලයක් නැහැ. මොකවත්ම කරන්න බෑ. එයාලට කරන්න පුළුවන් එකම දේ තමයි ගිහින් ඉල්ලන එක. යාඥා කරන එක. ඒ කියපු විදිහට ඒ කෙනාගේ හිත සතුටු වෙන්න කටයුතු කරන එක, වදින එක, පුදන එක, මල් පහන් පූජා කරන එක. එහෙම හිත සතුටු කරලා එයාට තමයි අපේ ජීවිත තීරණය කරන්න පුළුවන් කියලා අපිට කිසිම බලයක් නැහැ. එයාට තමයි බලය තියෙන්නේ කියන තැනක් තමයි පුතේ ආගමක තියෙන්නේ. නැද්ද බලන්නකෝ. එහෙම එකක් නේද තියෙන්නේ ආගමක. What Swamin Wahanse is trying to explain is that in a religion, in common religions, there's always a leader or a person that everyone follows and obeys, and that they think, that they believe that that leader is the person who controls their life. For example, they decide their birth, they decide their death, and also when it's a religion, they don't do anything in particular. They always ask their leaders for things such as food, clothes, shelter, happiness, sadness, all of these things.
ස්වාමීන් වහන්සේ අපි උදාහරණයක් ගමුද? ස්වාමීන් වහන්සේ shall we give an explanation, an example? දැන් ඔයාලා නිකමට හිතන්න ඔයාලගේ තාත්තා ඔයාලගේ අම්මා ගාවට ගිහිල්ලා ඔයාලා ඉල්ලනවා අම්මේ මට ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් අරන් දෙන්න කියලා. එහෙම ඉල්ලුවාම ඔයාලගේ අම්මා ඔයාලට කියනවාද හරි මම ඔයාලට සපත්තු දෙකක් අරන් දෙන්නම්. හැබැයි උඹ මට උදෙත් වදින්න ඕනේ, දවල්ෙත් වදින්න ඕනේ, හැන්දෑවටත් වදින්න ඕනේ. ඒ වගේම තමයි උඹ අර සාලේ ගාව ඉඳලා මගේ මේ කාමරේ ගාවට එනකම් බිම පෙරලි එන්න ඕනේ. එහෙම නැත්තම් වරුවක් විතර ඇඟේ කටු ගහගෙන ඉන්න ඕනේ. නැත්තම් මම ඔයාට ගිනි අඟුරු ටිකක් ගේ ඉස්සර හැදාලා දෙනවා. ඒ ගිනි අඟුරු ටික පා ගන්න ඕනේ. ඒ ටික ඔයා පෑගුවොත් මම ඔයාට සපත්තු දෙකක් අරන් දෙනවා. කියලා ඔයාලගේ අම්මලා කවදා හරි කියනවද? නෑ නේ. ඇයි එහෙම නොකියන්නේ? ඔයාලගේ අම්මලා ඇත්තටම ඔයාලට ආදරේ හින්දා පුතේ මතක තියාගන්න මේ ගොඩක් ආගම් වල එයාලා බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න මෙන්න මේ දේවල් කරලා ඒ කියන ਸਰව බලධාරී කෙනාව සතුටු කරන්න සිද්ධ වෙන එයාලට. එහෙම සතුටු කරලා තමයි එයාලගේ ජීවිතවල සාර්ථකත්වය උදාපත් කරගන්න වෙන්නේ. මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි ආගම් වල තියෙන්නේ. තව අපි දර්ශනය ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි දන්නවා ආගමක ස්වરૂපය කොහොමද කියලා. පුතේ දැන් අපි බලමු මේ දර්ශනයක ස්වરૂපය කොහොමද කියලා. බුදුදහමේ ස්වરૂපය. බුදුරජාණන් වහන්සේ අපේ මේ බුදුදහමේ අපි පුතේ ඔය ආගමක ස්වરૂපය කියන ඔය තැන අපේ බුදුදහමේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඔයාලට මට මාර්ගය කියලා දෙන්න විතරයි පුළුවන්. ඔයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ ඔයාලට මග කියලා දෙන එක විතරයි. මග යන එක ඒ වගේම ඔයාලගේ ජීවිතේට හොඳ නරක සැප දුක උදාපත් කරගන්න එක තීරණය වෙන්නේ ඔයාලා කරන ක්‍රියාව අනුව. කර්මඵලවාදයක් පරමඵල දහමක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ අපට කියලා දුන්නා ඔයාලට කන්න ඕන නම් මට ඔයාලට කන්න දෙන්න බෑ. එහෙම දෙයක් ලෝකේ කාටවත් කරන්න බෑ. ඔයාලට කන්න ඕන නම් ඔයාලා කෑම දන් දෙන්න ඕනේ. දන් දුන්නොත් සංසාරේ ඔයාලට කන්න ලැබෙනවා. කෙනෙකුට සැලකුවොත් හොඳින් කතා කළොත් ඔයාලට ආපස්සට ඒකේ ප්‍රතිවිපාක ලැබෙනවා. ඔයාලා කුසල් කළොත් හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා. මෙන්න මෙහෙම උන්වහන්සේ අපට හොඳ දේවල් ලබන්නට අපේ ජීවිතේ සාර්ථක කරගන්නට අපිම උත්සාහයෙන් මේ දේ කළ යුතුයි කියලා උන්වහන්සේ අපට පෙන්වුවා. එහෙම කාටවත් කවුරුවත් වෙනුවෙන් මේ දේ කරන්න බෑ කියලා උන්වහන්සේ පෙන්වුවා. ඒ නිසා බෞද්ධයෝ හැටියට පුතේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු අන්න ඒ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ මාර්ග උපදේශයට අනුව ක්‍රියා කරන එකක් තමයි කරන්නේ අපි. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. And obviously, Buddhism is not like that. Our Lord Buddha doesn't give us anything. Like a great teacher, he just showed us the path and he told us to work hard. Another example is that when we give food to someone, that's when we receive food from elsewhere as well. This is known as Hetupala, or in English, karma. And this is what our Almighty Lord Buddha taught and showed us. Sadhyamalli, did you understand? Yes, okay. Can you give me in your own words what you understand? What you understood about this? I understood that our Hamdru told us that if we give food, we get back food. Because we don't get food, we have to find food for ourselves. If we give food that we have to somebody else, we will get back for ourselves. In English, as I say, every action has a reaction. So just like that, that's what I understood in this part. Yes, Malli, thank you very much. මෙතනදී දැන් අපි කෙනෙකුට දරුවන්ට ඔයාලට වෙන අදහසක් යන්න පුළුවන්. කන්න දුන්නාම අනිත් පැත්තට කන්න ලැබෙනවා කියන තැනක්. පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා
අපි කෙනෙකුට ඛණ්ඩ දෙනවා කියන එක අපට සංසාරයේදී දැන් මේ ජීවිතේ අපිට නිකන් ගහක් ගලක් උඩ හිටියට ඛණ්ඩ හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා අපි කටයුතු කරන්න ඕනේ, අපි මහන්සි වෙන්න ඕනේ, අපි ගාව ඡන්දය, කැමැත්ත තියෙන්න ඕනේ දියුණු වෙන්න. ඊළඟට වීරිය තියෙන්න ඕනේ. ඊළඟට කැපකිරීම තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් වලින් ඔයා අපි කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරනකොට අපි අවශ්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ග උපදේශය අනුව මේ ජීවිතයේ දැහැමිව කටයුතු කරනකොට අර සංසාරේ අපි ගිය ජීවිතවල කන්න බොන්න දම් පින්කම් කරලා තිබ්බොත්, කන්න දන් දීලා තිබ්බොත් ඒකේ කුසල විපාකයක් වශයෙන් අපට කන්න හම්බ වෙනවා. හැබැයි අර මහන්සියේ ඵලය වශයෙන් තමයි අපට ලැබෙන්නේ. දැන් ඔයාලට හොඳ උදාහරණයක් මම කියන්නම් පුතේ. දැන් නිකමට හිතන්න ඉගෙනගත්තු හැමෝටම රස්සාවල් හම්බ වෙනවද? දක්ෂතා තියෙන හැමෝටම එකම විදිහේ පඩියක් හම්බ වෙනවද? නෑනේ. දැන් මේ රටේ ලොකු විවිධත්වයක් තියෙනවා. අපේ ඔයාලගේ තාත්තලා නිතරම කියන කතන්දරයක් තමයි දැන් සමහර රටවල් වල අය ඇවිල්ලා කිසිම ක්වොලිෆිකේෂන් එකක් කිසිම සුදුසුකමක් මොකවත් නැති අය ඉහළ පඩි ගන්නවලු මේ රටේ. නමුත් ගොඩාක් දක්ෂතා තියෙන අය සමහර වෙලාවට පුංචි පඩි ගන්නවලු. ඉතින් එහෙම විවිධත්වයක් තියෙනවලු. ඇයි මේ විවිධත්වය එන්නේ? මෙන්න මේ විවිධත්වය එන්නේ පුතේ මේ කුසලය, අකුසලය, කර්මය කියන ධර්මතාවයක් අපි නොදන්නවා වුණාට ක්‍රියාත්මක වෙන හින්දා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ අපි කුසල කර්ම කළොත්, ඒ කියන්නේ කන්න දුන්නොත් කන්න ලැබෙනවා, අඳින්න දුන්නොත් අඳින්න ලැබෙනවා කියන එක ඔයාලා එකපාරම ගන්න එපා. මම දැන් කෙනෙකුට කන්න දීලා මම ගෙදරට වෙලා බලාගෙන හිටියාම දැන් මට කන්න හම්බ වෙන්න ඕනේ කියලා. එහෙම කතන්දරයක් නෙමෙයි මේ. තේරුණා නේද? අපි ගාව කුසල කර්මයේ තියෙන්නත් ඕනේ. ඒ කුසල කර්මය මතු කරගන්න අපි ක්‍රියා කරන්නත් ඕනේ. කෙසේ හෝ අපි කුසල කර්මත් කරලා අපි උත්සාහයත් කරලා ඒ අපේ උත්සාහයෙන්ම තමයි අපිට දේවල් ළඟා කරගන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද කරන්න කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ මෙන්න මේ දේවල් කළොත් ඔයාලට දුක්ඛ විපාක ලැබෙනවා, දුක ලැබෙනවා. මෙන්න මේ දේවල් කළොත් ඔයාලට සැප ලැබෙනවා. මෙන්න මෙහෙම ක්‍රියා කළොත් ඔයාලගේ හිතේ සංසුන් බව ඇති වෙනවා. මෙන්න මෙහෙම ක්‍රියා කළොත් ඔයාලගේ හිතේ නිවීම ඇති වෙනවා. මෙහෙම ක්‍රියා කළොත් ඔයාලට නැවත නැවත ඉපදි යන්න වෙන එක නවත්ත ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පිළිහිට වුණේ ගුරුවරයෙක් අපට පිළිහිට වුණු විදිහට. දැන් බලන්න පුතේ ඔයාලා ලොකු රස්සාවක් ගත්තාම ජීවිතේ සාර්ථක කරගත්තාම ඔයාලා පින්දෙනව නේද? අද අපි මෙතන ඉන්නේ අපේ ගුරුවරු අපේ ඇස්පාදුපු හින්දා කියලා. අපට හොඳ නරක කියලා දුන්නු හින්දා කියලා. කියන්නේ නැද්ද? කියනවා නේද? ඔව්. එතකොට ඔයාලා ගුරුවරුන්ට ගරු කරන්නේ නැද්ද? ඔයාලා ලොකු රස්සාවක් ගත්ත දවසකට ජීවිතේ සාර්ථක කරගත්ත දවසකට ඔයාලා ගුරුවරුන්ට ගරු කරනවනේ නේද? අපේ ගුරුවරු නිසා තමයි අද අපි මේ සාර්ථක තැන ඉන්නේ කියලා. පුතේ අන්න ඒ වාගේ අපේ ජීවිතේට හොඳ නරක කියලා දුන්නු නිසා අපේ ජීවිතේ සාර්ථක කරගන්න මඟ පෙන්වපු නිසා සියලු දුක් ලැබෙන හැටි මේ ලෝකයේ පිළිබඳ හැමදේම අපට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු හින්දා ඒ වගේම අපට දුකින් මිදෙන මඟ උන්වහන්සේ කියලා දුන්නු හින්දා තමයි පුතේ අපි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ. නැතුව බුදුරජාණන් වහන්සේගේ හිත සතුටු කරලා උන්වහන්සේගේ මොමුත් ගන්න එහෙම නෙවෙයි. ඒක හරියට බුදුරජාණන් වහන්සේ අපට පිහිට වෙන්නේ කෙතක් ගොවියෙකුට පිහිට වෙන විදිහට කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඔයාලා දන්නවද කෙතක් කොහොමද ගොවියෙකුට පිහිට වෙන්නේ කියලා? මම මේ කියපු කරුණු ටික තේරුණාද පුතාලට? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් පුතේ එතකොට ඔයාලා දන්නවනේ කෙතක් ගොවියෙකුට පිහිට වෙනකොට කෙත ගොවියට පිහිට වෙනවා කිව්වට කෙත මොනවා හරි කරනවද ඒ වෙලේ? මොනවා හරි මහන්සියක් වෙනවද කෙත? නෑනේ. නැහැ ස්වාමීන් වහන්සේ. කුඹුර මුකුත් කරන්නේ නැහැ. හැබැයි කුඹුර සරුසාරයි නේද?
කුඹුර මුකුත් කරන්නේ නැහැ. හැබැයි කුඹුර සරුසාරයි. කුඹුර සරුසාර හින්දා ගොවියෙක් ගොවිකම් කළොත් ඒ ගොවියට අස්වැන්න ලැබෙනවා. සරුසාර නැති කෙතක ගොවිකම් කළොත් වී වැපුරුවොත් වී හරියන්නේ නැහැ. හැබැයි සරුසාර කෙතක ගොවිකම් කළොත් එයාට ගොඩාක් ලොකු අස්වැන්නක් ලබන්න පුළුවන්. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් ඔන්න ඔය දේ තමයි කරන්නේ. උන්වහන්සේ ගුණයෙන් සරුසාරයි. උන්වහන්සේ ගුණයෙන් සරුසාර හින්දා ගුණයෙන් වැඩි හින්දා අපි උන්වහන්සේ වැනි උතුම් ගුණවතෙක් අරමුණු කරගෙන උන්වහන්සේගේ ගුණය අරමුණු කරගෙන මලක් පහනක් දානයක් පූජා කළාම අපට අර කියපු කුසල කර්මය බලවත්ව හම්බ වෙනවා. තේරුණා නේද? අපි එතකොට බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන්නේ වන්දනමාන කරන්නේ උන්වහන්සේව සතුටු කරලා උන්වහන්සේගේ දේවල් ගන්න නෙවෙයි. උන්වහන්සේ අර කුඹුර වාගේ මුකුත්ම කරන්නේ නැහැ ඒ වෙනුවෙන්. හැබැයි උන්වහන්සේ ගුණයෙන් හරුසරිසාරයි. උන්වහන්සේ අනන්ත ගුණයකින් යුක්තයි. ඉතින් උන්වහන්සේට පූජා කරන එක මලකින් එක පහනකින් පවා අපට ලොකු විපාක ලබන්න පුළුවන්. ගොඩාක් කුසල් ලබන්න පුළුවන්. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන්නේ. අනිත් එක පොතේ බුදුරජාණන් වහන්සේ අපට මග කියලා දුන්නු හින්දා මොනවද කියලා දුන්නු මග? හොඳ දේවල් නරක දේවල් මේ ලෝකයේ පිළිබඳ ඒ වගේම සසර පිළිබඳව අපිට නොපෙනෙන අපි ඉපදිපෙති මෙරි මෙරි එන මේ සංසාරය පිළිබඳ දිව්‍ය ලෝක පිළිබඳ අපායවල පිළිබඳ මේ හැම දෙයක්ම උන්වහන්සේ අපිට කරුණාවෙන් පෙන්වුවා. මේ හැමදේම අපට කියලා දුන්නු නිසා තමයි අපට අපේ ජීවිතේ සාර්ථක කරගෙන මෙලවත් ජය අරගෙන පරලොවත් ජය ගන්න පුළුවන්. කවදා හරි අපට සසරින් එතර වෙන්නත් පුළුවන් උන්වහන්සේ මඟ පෙන්වපු නිසා. අන්න ගුරුවරයෙකුගේ තැන කියලා අපි බුදුරජාණන් වහන්සේට කෘතගුණ සලකන්නට ඒ සීලශීලොත් අපි බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වනවා. මෙන්න මේ කියන කාරණා දෙකෙන් තමයි පුතේ අපි බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්නේ. අර ආගම් වල වාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ හිත සතුටු කරලා ශාස්ත්‍රඥ වහන්සේගෙන් දේවල් ලබන්න නෙවෙයි. පැහැදිලිද ඔයාලට? බුදුරජාණන් වහන්සේ කොහොමද අපට පිහිට වෙන්නේ කියලා. කෙතා ගොවියෙකුට පිහිට වෙනවා වාගේ. ඒ වගේම තමයි ගුරුවරයෙක් අපට පිහිට වුණා වාගේ. අපට අම්මා තාත්තා හොඳ දෙයක් කියලා දෙනවා නම්, දැහැමි දෙයක් කියලා දෙනවා නම්, ඒ හැමදේම කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අහගෙන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට යමක් පූජා කළාම මම ඔයාලට කෙත සරුසාර බව බුදුරජාණන් වහන්සේට යමක් පූජා කළාම ලැබෙන විපාක ගොඩාක් වැඩි. ඒ නිසා තමයි අම්මලා තාත්තලා ඔයාලා හැමෝම එකට එකතු වෙලා බුදුරජාණන් වහන්සේට ආහාර පාන මල් පහන් ආදිය පූජා කරන්නේ උන්වහන්සේගේ ගුණ වැඩි නිසා. ඒ ගුණ වැඩි තැනට පූජා කළාම ලැබෙන විපාක වැඩි. දැන් උදාහරණයක් වශයෙන් ඔයාලා ඔය පාරේ ඉන්න හිඟන්නෙකුට කෑම ටිකක් දුන්නාම ලැබෙන පිනයි ඔයාලා හදපු වඩපු ඔයාලගේ අම්මටයි තාත්තටයි කෑම ටිකක් දුන්නාම ලැබෙන පිනයි ගත්තාම ඔයාලගේ අම්මටයි තාත්තටයි කෑම ටිකක් දුන්නාම ලැබෙන පින වැඩි පුතේ. මොකද අර හිඟන්නට වැඩියේ මව් ගුණ, පිය ගුණ කියන ගුණය ඔයාලගේ අම්මයි තාත්තයි ගාව තියෙනවා. ඔයාලා ගැන ලොකු කරුණාවක් අම්මා තාත්තා ගාව තියෙනවා. ඒ නිසා අර පිට කෙනෙකුට වැඩියේ අම්මටයි තාත්තටයි දුන්නාම ඒකේ පින වැඩි. තමන්ගේ දරුවෝ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුළුවන් අම්මටයි තාත්තටයි. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපට මේ ලෝකේ වැඩියෙන්ම පිහිට වෙලා තියෙන්නේ කවුද? අම්මයි තාත්තයි දෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපට මේ ලෝකේ ඉන්න ලොකුම සලකන් දෙන්න ලොකුම දෙන්න තමයි අම්මයි තාත්තයි දෙන්න. මම අම්මගේ තාත්තයි දෙන්න ගැන පස්සේ කතා කරනවා. දැන් අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම ආගමක් නොවෙන්නේ ඇයි කියන කතන්දරේනේ.
ඉතින් ඒ නිසා අම්මයි තාත්තයි කියන දෙන්නගේ තියෙන ශ්‍රේෂ්ඨ භාවය ඊළඟට යාළට සලකන්නේ කොහොමද? ඒ වගේම යාළව රැකබලා ගන්න කොහොමද? මෙන්න මේ කියන කතන්දරේ මම ඉදිරියේදී කතා කරනවා. ඔයාලා ජීවිතේටවත් අහලා නැති කතන්දර ටිකක් මම කියලා දෙනවා. ඔයාලගේ අම්මලා තාත්තලා ගැන. ඔයාලගේ අම්මලා තාත්තලාට සලකන්න, අම්මලා තාත්තලාව ආදරෙන් රැකබලා ගන්න හේතු වෙන කරුණු ගොඩක්. එයාලා ගාව තියෙන ಗುಣ ගොඩක්. ඔයාලා කවදාවත් අහලා නැති ಗುಣ ටිකක් මම ඉදිරියේදී මව්පියෝ ගැන කතා වෙනකොට පුතේ කියලා දෙනවා. ඒ නිසා අපි මෙතනදී ඒ කතන්දරේ පොඩ්ඩක් අතහැරලා ලෞතර බුදුරජාණන් වහන්සේට අපි විශේෂයෙන්ම මේ වාගේ පුද පූජාවන් පවත්වන්නේ, ගෞරව ආදර දක්වන්නේ, ගරු බුහුමක් කරන්නේ මෙන්න උන්වහන්සේ තරම් අපට පිහිට වුණු කෙනෙක් මේ ලෝකේ තවත් නැති හින්දා. Swami Wansi was trying to say is that we don't pay respect to our Lord Buddha because we need anything from him. It's because we are thankful and grateful to him for showing us the right path, for showing us the rightful path in correct words. We pay our respect to him to show our gratitude towards him. You can say that our parents, we have to be thankful for them. We will be talking about how to respect our parents and how thankful we should be for them in the future sessions. But today, as we're talking about why Buddhism is not a religion, so I think Swami once said that we should once again give a moment to our Dhamma friends if they have any questions regarding this. Please do note that if you have any other questions, do please send a message to the WhatsApp group which has already been created. Please do raise your hands if you have any questions or even suggestions to give us. අද අපි මේ කතා කරපු කතාව ඒ කියන්නේ විශේෂයෙන්ම බුදුදහම ආගමක් නොවන්නේ ඇයි කියන තැන මම හිතන්නේ තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට නොතේරෙන හා ඔයාලට හිතට එන ප්‍රශ්න ගොඩක් ඇති ඔය සම්බන්ධව කතා කරන්න. ඒ වගේම පුතේ විශේෂයෙන්ම දැනගන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ දර්ශනයක්. එතකොට ආගමක ස්වરૂපය කියන අර ආගමේ නායකයා අපේ සියල්ල තීරණය කරනවා කියන එයාට ਸਰව බලධාරී බවක් ලබලා දෙන බවක් මේ දර්ශනය තුල නැහැ. ආගම තුල එහෙම එකක් තියෙනවා. දර්ශනය තුල අපි තමයි අපට අවශ්‍ය දේවල් කරගන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේ කලේ මඟ පෙන්වීම විතරයි. උන්වහන්සේ මඟ පෙන්වපු නිසා උන්වහන්සේට අපි ගරු කරනවා. උන්වහන්සේ අපට මඟ පෙන්වුවා වගේම උන්වහන්සේගේ ලොකු ගුණයක් තියෙන නිසා අපි උන්වහන්සේට ගොඩාක් පින් සිද්ධ කරගන්න පුද පූජා පවත්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තරම් අපට කරුණාවෙන් මඟ පෙන්වලා අපි යහපත් මාර්ගයට ගත්තු කෙනෙක් මේ ලෝකේ තවත් නැති නිසා අපි මේ ලෝකේ හැමෝටමත් වැඩියේ බුදුරජාණන් වහන්සේට ගරු කරනවා, ආදරය කරනවා. පින්වත්නි අපේ දරුවනි මෙන්න මේ බව හොඳට දැනගෙන මේ කාරණාව හොඳට දැනගෙන මේ හරහා තව මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් අපි ඉදිරියේදී කතා කරමු. දැන් ඔයාලා ලොකු දරුවනේ නේද? දැන් යමක් කමක් තේරෙනවනේ දැන් අඬන්නේ නැහැනේ නේද? ගෙදර අඬනවද ඔයාලා? තාම අඬනවද? දැන් අම්මයි තාත්තයි ගැහුවාම මොකද කරන්නේ? අම්මා හරි තාත්තා හරි ගහනවා. දැන් ඉස්සර නම් ඔයාලා අම්මා ගහනකොට තාත්තා ගාවට දුවනවා. තාත්තා ගහනකොට අම්මා ගාවට දුවනවා. නැත්තම් තාත්තා ගෙදර හිටියේ නැත්තම් අම්මා ගහනකොට අම්මගේ ඇඟ වටේම කැරගෙනවා. නේද? මේක දුවන්න තැනක් නැහැ. ගහන්න අම්මාවම බදා ගන්නවා. පුංචි කාලේ. දැන් ගහනකොට කාමරේට දුවලා ඇඳේ බුණින් අතට හැරිලා පලිබුදු වෙනවා. නැත්තම් දොර වහගෙන කොට්ටේ මූණ ඔබාගෙන අඬනවා. දැන් එහෙමනේ නේ. දැන් අම්මා ගහනකොට තාත්තා ගාවට දුවන්නේ නැහැ නේ. ඇයි ඉස්සර අම්මා ගහනකොට තාත්තා ගාවට දිව්වේ ඇයි කියලා දන්නවද ඔයාලා? දන්නවද පුතාලා? අම්මයි තාත්තයි හැර ඔයාලගේ ජීවිතේ කවුරුවත් හිටියේ නැහැ. පුංචි කාලේ. ඔයාලට තනියෙන් ඉන්න පුළුවන් කියන බවක් ඔයාලට දැනුනේ නැහැ. ඒ නිසා අම්මයි තාත්තයි තමයි ඔයාලගේ ජීවිතේ උනේ.
ඉතින් ඒ නිසා අම්මා ගහනකොට තාත්තා ගාවට හැර වෙන දුවන්න තැනක් ඔයාලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි දැන් නම් අම්මා තාත්තා ගහනකොට කාමරයට දුවන්න ඔයාලා දැනගෙන ඉන්නවා. ලංකාවේ වගේ හිටියනම් ගහනකොට උන් ආච්චිලාගේ ගෙදර දුවනවා, නැත්නම් මාමලාගේ ගෙදර දුවනවා, නැත්නම් නැන්දලාගේ ගෙදර දුවනවා, නැත්නම් අල්ලපු ගෙදර හරි යාළුවෙකුගේ ගෙදර දුවනවා. දැන් ඔයාලට මෙහෙ නම් එහෙම බෑනේ. ඉතින් ඒ නිසා කාමරයට දුවලා දොර වහ ගන්නවා. අන්න දැන් තමයි පුතේ ඔයාලගේ ජීවිතේ තනියෙන් හිතන්න පටන් අරන් තියෙන්නේ ඔයාලා. අම්මගේ තාත්තගේ සරණින් අයින් වෙලා ටිකක්. දැන් තමයි ඔයාලට ගෙදරදී ලොකු ප්‍රශ්න එන්නේ, ගැටලු එන්නේ. ඉස්සර ඌව තිබ්බේ නෑනේ අඬලා ප්‍රශ්න විසඳ ගන්නවා. නේද? එකම උත්තරේ අඬන එකනේ නේද ඔයාලට? ඉස්සර දැන් බෑනේ, දැන් තියෙන ප්‍රශ්න වලට අඬලම විසඳුම් හොයන්න බෑ. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. ඉතින් ඒ නිසා අපි අම්මලා තාත්තලා එක්ක දැන් ටිකක් ලොකු වුණාම කොහොමද කටයුතු කරන්න කියන කාරණේ විශේෂයෙන්ම ඔයාලා දැනගන්න ඕන නවයෝන් වයසට එනකොට. ඉතින් ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. එහෙමනම් පුතේ ඉතින් අද දවසේ අපි හැමදෙනාම එකතු වෙලා වටිනා සාකච්ඡාවක නිරත වුණා. ඔව් පුතේ. මේ තව ප්‍රශ්නයක් තියනවලු අපි මේ දැම්ම සාකච්ඡා කරනවා සම්මත නැත්නම් ලබන සතියේ තියාගන්න. පුතේ පැය එකයි කාලක් විතර ගියපු හින්දා අපි ඊළඟ සතියේ කතා කරමු. එහෙම. ඒක අපේ WhatsApp ඒ group එකට හරි නැත්නම් ඊළඟ සතියේ හරි ඒක අහන්න කියනවා. ඔයාලට ඇත්තටම අපි මේක තුල කතා කරන්න ඕන දේවල් අපට කල්තියා දැනුවත් කරලා තිබ්බොත් අපි පිළිවෙලකට හදාගෙන ඒ ඔයාලගේ ප්‍රශ්න ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා ඔයාලගේ උපකාරات සම්බන්ධ වීමත් මේකට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද අපි වැඩසටහන අවසන් කරමු නේද? එහෙමයි සයිමන්. I would like to firstly thank our most venerable Namal Game Vijayasila Swamin Wanse for accepting our invite in such a hard situation like this and blessing us with the Dhamma so we can overcome our problems together as one. And I would also like to thank all the Mandala and Mamala of the Sri Lanka Rambhavana Madhyasthana who are all helping in this wonderful program. I would lastly like to say that today's session has successfully come to an end, and the next session will be on the 23rd of January 2021. Also, please note that we have already created a WhatsApp group, and if any of you would like to contact us, please do feel free to contact us and give us your numbers. I can assure you all that this is a first step for a long journey. I would like lastly thank you all for attending today and really appreciate it. And once again, to also join with us the next session, which will be again on the 23rd from 9 a.m. to 10 a.m. Wishing you all once again for a very bright future ahead and to stay safe and healthy. Everyone saranai. හොඳයි පුතේ එහෙමනම් ඔයාලා හැමදෙනාටම මේ අද දවසේ ඔයාලා එකතු වෙලා මේ සිද්ධ කරගත්තු උතුම් දහම් සාකච්ඡාවෙන් ඔයාලා ලොකු කුසලයක් එකතු කරගත්ත ජීවිතේට. ඔයාලාගේ ජීවිත හදාගන්නට බුදුරජාණන් වහන්සේ ගැන ආගම දහම ගැන කතා කරලා ලොකු කුසලයක් ජීවිතේට එකතු කරගත්තා. අන්නේ කුසලයේ ආනුභාවයෙන්ොත් ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණානුභාව බලයෙන්ොත් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්ොත් අපේ පින්වත් දුවලා පුතාලා හැමදෙනාටම නිදුක්ව නිරෝගීව අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට ඔයාලගේ මතු විභාග වලින් උසස් සාමාර්ථ නෙලාගෙන අනාගතේ මව්පියන්ට කීකරු රට ජාතිය ආගම පවා බබළුවන වාසනාවන්ත ගුණවන්ත පුණ්‍යවන්ත ශ්‍රේෂ්ඨ වූ ජීවිත ගත කරන්නට අනාගතය ආලෝකමත් කරගන්නට ඔයාලා හැමදෙනාටම ශක්තිය බලය වාසනාව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැමලෙසකින්ම උදාපත් වේවා කියලා අපි මෙසිතෙන්ම ඔයාලට ආශිර්වාද අභිෂේචන පවත්වනවා. එහෙමනම් පුතේ ඔයාලා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.